ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී අදට වසරයි. අවුරුද්දක් ගෙවි තිබුණත් තාමත් අපිට මේ කාරණාව පිටිපස්සේ හිටියේ කවුද කියන එක ගැන සත්‍ය තොරතුරු සොයාගන්නට බැරි වෙලා තියෙනවා. ඒ අයව මෙහෙවපු අය, ඒ අයට අදහස් දුන්නු අය, අන්තවාදී අදහස් වලින් ඔවුන්ගේ හිත ද්වේෂ සහගත වෙන්නට ඉඩ හැරපු අය, ඒ වගේම මේකට මුදල් වලින් හෝ යම්කිසි අනුග්‍රහයක වචනයකින් සහයෝගය දුන්නු අය, මේ අය බොහෝ දෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා. මේක හරියට නිකන් ජාලයක් වගේ. ඉතින් ඒ නිසා අපි මේ අය කවුද කියලා සොයාගන්නට අපේ යුතුකමක් තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ නැවත වරක් රට එවැනි ප්‍රශ්නයකට මැදි කරන්නට මේ වගේ අයට පුළුවන්කම ලැබෙනවා. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් දිවයින පුරා විහාරස්ථානවල විශේෂ වැඩසටහන්. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලට තවත් රුපියල් මිලියන 32ක පරිත්‍යාග. කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය මගින් දිවයින පුරා රෝහල්වලට ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කරයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට කඩිනමින් තරාතිරම නොවලා නිසි දඬුවම් ලබා දිය යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍යපාද ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ අවධාරණය කරනවා. COVID-19 හෙවත් කොරෝනා වසංගතය අපේ රටෙන් තුරන් කර ගැනීම සඳහා රජය දරන ප්‍රයත්නය පිළිබඳව අපේ ප්‍රශංසාව මේ අවස්ථාවේදී නැවත පළ කර සිටින්න කැමැතියි. ඒ සමගම අපි බෞද්ධයන් භික්ෂුන් වහන්සේලා හැටියට මේ අවස්ථාවේදී රජයේ නියමයන් අනුව ආගමික උත්සව ජනතාව ඒකරාශ කිරීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න එපයි කියන ඉල්ලීමට අහුම්කන් දීමක් වශයෙන් අපි සාම්ප්‍රදායිකව අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතින අපේ උපසම්පදා විනය කර්ම විශේෂයෙන් අස්ගිරි මල්ල තුබේ මහා විහාර මුල් කරගෙන පවතින ඒ වෙසක් උත්සවය දිනට ආරම්භ කරන්නට තිබෙන උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වීමට නොහැකි බව විශේෂයෙන් අපි අපේ භික්ෂුන් වහන්සේලාට දැනුම් දීලා තිබෙනවා. ඒ සමගම අපි වෙසක් උත්සවය ඒ අනුස්මරණය කිරීමේ අවස්ථාවලදී විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවල් වලට මුල් තැන දෙමින් ඒ තමන්ගේ නිවෙස්වල ඒ තමන්ට හැකි ආකාරයෙන් ආගමානුකූලව කටයුතු කරන්නේ කියන ඉල්ලීම බෞද්ධ ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගම මේ අවස්ථාවේදී රජය මගින් විවිධ සහනාධාර සැපයීම් සිදු කරනවා ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා. නමුත් සුරාසැල් විවෘත කිරීම ආදිය මගින් ඒ ලබා දෙන ප්‍රතිපාදන පවා අයිනිසි මාර්ගයට යොමු වන බවක් පේනවා. ඒ නිසා අපි කරන ලද ඉල්ලීමට හුම්කම් දීමක් වශයෙන් සුරාසැල් වසා තැබීම දිගටම ක්‍රියාත්මක කරන හැටියට අපි රජයෙන් විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. පසුගිය වසරේ පාස්කු ඉරිදා දින සිදු වුණ ඒ විශාල ව්‍යසනය මුල් කරගෙන වර්ෂයක් පෙරන අද දිනේ අපේ බෞද්ධ ජනතාව ඒ වගේම කතෝලික ජනතාවත් අනිකුත් පිරිසිදු දෙනාම ඊටම සාමකාමීව ඒ කටයුතු සැමරීම් පිළිබඳව අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී අගය කරනවා.
කතෝලික බැතිමත් පිරිසත් ඒ තමන්ගේ ආගමානුකූලව එදා වගේම සාමකාමීව සැමරීම් කටයුතු සිද්ධ කළා. බෞද්ධ ජනතාවත් ඒට අනුකූලව ඒ තමන්ගේ නිවෙස්වල ඒ වගේම විහාරස්ථානවල මියගිය අයට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා ආගමානුකූලව කටයුතු සිද්ධ කළා. අපි ජාතියක් හැටියට විවිධ ව්‍යසන වලට මුහුණ දෙනකොට අපි ඒ පිළිබඳව ඉතාමත් බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු කරන යුතු ආකාරය ආදර්ශයක් වශයෙන් මේ අවස්ථාවේදී පෙන්눔 කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපේ ප්‍රශංසාව මේ අවස්ථාවේදී විශේෂයෙන් පළ කර සිටිනවා. පාස්කු ඉරිදා සිදුවන ප්‍රහාරය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයට නිසියාකාර පරීක්ෂණ කටයුතු සිදු නොවන බවක් පසුගිය කාලවකවානුව තුළ අපිට දකින්න ලැබුණා. කෙසේ වුවත් මේ වන විට යම්කිසි ප්‍රගතියක් ඒ පිළිබඳව දකින්න ලැබෙනවා. අපි විශේෂයෙන් රජයේ ඒ අදාළ පාර්ශ්වයන්ගෙන් විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ එම ව්‍යසනය ඒ වගේම එවැනි ඝාතනයන් මතුවට සිදු නොවන ආකාරයට නිසි ආකාරයෙන් ඒ දඩුවම් දීම් ආදී කටයුතු සිද්ධ කරන හැටියට අපි රජයෙන් විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වී අදට වසරක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් 250කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 500කට අධිකයි. මේ අවස්ථාවේදී මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට. ඒකට හේතුව එවැනි දෙයක් සිදුවෙච්ච වෙලාවේ මේ සිදුවීම තුලදී අපි එකාවන්ව එකතු වුණා. මේ සිදුවීම පිටුපස්සේ ඉන්න අය උත්සාහ කළේ මේ රට තුල ලොකු ව්‍යසනයක් නිර්මාණය කරන්නට. ආගමිකයන් අතර ජාතීන් අතර ලොකු අරගලයක් ඇති කරන්නටයි ඒගොල්ලෝ කුමන්ත්‍රණය කළේ. නමුත් අපි අපේ සහෝදරත්වයේ එකමුතුව පෙන්නලා අපි එය ඉවසීමෙන් සහ සංවරයෙන් යුතුව පරාජයට පත් කරා. ඒක තමයි අද අපි විශේෂයෙන්ම සතුටු වෙන කාරණාව. මේ වෙලාවේදී මම විශේෂයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ ගැන. පහුගිය දශක 7ටම නිදහසෙන් පස්සේ අපේ රට තුල දැකපු නැති සහෝදරත්වයක් සුහදතාවයක් අපි එදා දුටුවා. අන්න ඒ වෙලාවේ තමයි අපි තීරණය කළේ මේ කාරණාවේදී අපි එකමුතු විය යුතුයි කියලා. ඒ එකමුතු අපි දිගටම ආරක්ෂා කරමු කියලා පළමුව මම ප්‍රකාශ කරන්නට කැමතියි. දෙවෙනුව අපි මේ සම්බන්ධව වගකීම යුත්තේ කවුද කියන එක පිළිබඳව සොයා බැලීම අපේ යුතුයකමක් වෙනවා. මේ වගේ අවස්ථාවකදී අපේ යුතුයකමක් තියෙනවා ඉදිරියට මේ වගේ දේවල් අපේ රට තුල සිදු නොවන්නට වැඩ කටයුතු කිරීම. ඉතින් මේ සඳහා විශේෂාකාරයෙන් අපේ විශේෂ කැපවීමක් තිබිය යුතුයි. අවුරුද්දක් ගෙවි තිබුණත් තාමත් අපිට මේ කාරණාව පිටිපස්සේ හිටියේ කවුද කියන එක ගැන සත්‍ය තොරතුරු සොයා ගන්නට බැරි වෙලා තියෙනවා. ඒ අයව මෙහෙවපු අය, ඒ අයට අදහස් දුන්නු අය, අන්තවාදී අදහස් වලින් ඔවුන්ගේ හිත ද්වේෂ සහගත වෙන්නට ඉඩ හැරපු අය, ඒ වගේම මේකට මුදල් වලින් හෝ යම්කිසි අනුග්‍රහයක වචනයකින් සහයෝගය දුන්නු අය, මේ අය බොහෝ දෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා. මේක හරියට නිකන් ජාලයක් වගේ. ඉතින් ඒ නිසා අපි මේ අය කවුද කියලා සොයාගන්නට අපේ යුතුයකමක් තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ නැවත වරක් රට එවැනි ප්‍රශ්නයකට මැදි කරන්නට මේ වගේ අයට පුළුවන්කම ලැබෙනවා. අපි ඒ අය කවුද කියලා සොයා බලන්නට ඕනේ. ඔවුන්ගේ තරහතිරම ඉහළ සමාජ තත්ත්වය, දේශපාලන බලපුලුවන්කාරකම් මේ දේවල් අපි ගණන් ගත යුතු වන්නේ නැහැ. මේ වගේ දේවල් වළක්වා ගන්නට නම් අපි මේ අයව හඳුනාගෙන ඔවුන් කවුද කියලා ලෝකයට ප්‍රකාශ කර යුතුයි. මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය ඉතාමත්ම ශක්තිමත්ව කළ යුතුයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිනවා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කිසිම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්න එපා. අපි මේ අවස්ථාවේදී අපේ රටේ පූජනීය මහා සංඝරත්නයට ස්තුතිවන්ත වෙනවා.
එදා මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ ඊ타ත්ම සංවේදීව අපත් සමග එකතු වෙලා පීඩාවට පත්වෙච්ච අපගේ ජනතාව සමග ඒකාත්මීක වෙලා අපට දක්වපු ආදරය කරුණාව සහ දුක බෙදා ගැනීමට ඉදිරිපත් වීම පිළිබඳව මම දැක්කා අපේ සමහර භික්ෂුන් වහන්සේලා අපේ කටුවපිටියේ දේවස්ථානයට වැඩම කරලා කටුවපිටියේ දේවස්ථානය සුද්ධ කරන්නට තරම් ශ්‍රමදානයෙන් කටයුතු කරන්නට උන්වහන්සේලා ගත්තු පියවර ඇත්ත වශයෙන්ම අපි අපේ ඇස් දෙකට කඳුළු ගෙන දෙන අත්දැකීමක් වුණා. ඔබ වහන්සේලාට ඉතාමත්ම නිහතමානීව ස්තුතිවන්ත වෙනවා. මට මතකයි ගම්පහ ප්‍රදේශයේ අපේ පියතුමෙකුට පන්සලේ බණමඩුවේ දිව්‍ය පූජාව පවත්වන්නට ඉඩ සලස්වලා දුන්නා භික්ෂුන් වහන්සේ නමක්. ආගමිකයන් අතර තිබිච්ච ඒ සංවේදීභාවය විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගෙන් අපි අද්දුටු ඒ සහෝදරත්වය ඉතාමත්ම අගය කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම එදා ඉරුදිනක් වුණාට නිවාඩු ගැන බලන්නේ නැතුව වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා හෙදෙහිදියන් අපේ ආරෝග්‍ය ශාලාවලට පැමිණ එදා ඒ අසනීප වෙච්ච තුවාල වෙච්ච අය බලා ගන්නට දක්වපු සහාය අපි හුඟක් අගය කරනවා. පරිසරය තුල ඇතිවෙච්ච භයානක තත්ත්වය තුල හමුදාවේ සහ පොලිසියේ මෙන්ම අනිකුත් ඒ සම්බන්ධ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක අංශවල අය මේ බෝම්බකරුවන් කවුද කියලා සොයා යමින් ජීවිතය පරදුවට තියාගෙන කරපු සේවය අපි මේ අවස්ථාවේදී ආදරෙන් මතක් කරනවා. මතක් කරනවා එදා දෙමට ගොඩදී Tamanගේ ජීවිතය පූජා කර පොලිස් නිලධාරීන් පිළිබඳව විශේෂයෙන්ම ඒ අයට අපි උපහාර දක්වනවා මේ අවස්ථාවේදී. මෙවැනි සිදුවීම් තුළින් අපට එක පාඩමක් ගත යුතු වෙනවා. එනම් අපි එක එක්කෙනාගේ ජාතිය හෝ ආගම හෝ අප අතර ඇති එවැනි ස්වභාවික වෙනස්කම් අපව බෙදාවෙන් කරනවට වැඩිය අපිව එකතු කිරීමේ අභියෝගාත්මක අවස්ථාවක් ලෙස අපි සැලකිය යුතුයි. අපි ආදරය කරන අපි ජීවත් වෙන අපි හුස්ම ගන්නා මේ ලස්සන රටේ දීර්ඝ ඉතිහාසය තුළ ඒ වගේම ආගමික සංස්කෘතිය තුළ අපි මාංශගත වෙන්නට ඕනේ කියන එකයි මම කියන්නේ. අපි විශේෂයෙන්ම සුළුතර ආගමිකයන් යයි කියා ගන්නා අය නැවත අපි යන ගමන් මඟ ගැන සිතා බැලීමේ අවස්ථාවක් මේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අපි හැමෝම මේ රටේ සංස්කෘතිය සහ සભ્યත්වයට ප්‍රධාන ප්‍රවාහයේ ශක්තිය ලබා දෙන බෞද්ධ සහෝදර සහෝදරියන් සමග එකට එකතු වෙලා ඔවුන් සමග මුසු වෙලා අපි සහෝදරත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩනගා ගැනීමට කටයුතු කර යුතුයි කියන එක තමයි මගේ ඉල්ලීම වන්නේ. මේ වසර 30ක යුද්ධයකට පස්සේ අපි බොහොම අමාරුවෙන් තමයි මේ රට ගොඩනගාගෙන ආවේ. නමුත් මේ වගේ ව්‍යසන නිසා අපි ආපහු පස්සට යන්න පුළුවන්. අපිට එහෙම දෙයක් කරන්න බෑ. මේ වගේ අවස්ථාවකදී මම විශේෂයෙන්ම අපි සුළුතර ආගමිකයන් සුළුතර ජාතිකයන් බව හිතාගෙන ඒ තුල අපි වෙන් වෙලා අපේ රට බෙදාවෙන් කරන්නට නෙමෙයි අපි කටයුතු කළ යුත්තේ. ප්‍රධාන ප්‍රවාහයේ අයත් සමග එකට එකතු වෙලා සහෝදරත්වයෙන් බැඳිලා මේ රට දියුණු කරන්නට අපි එකතු විය යුතුයි. අන්න එතකොට තමයි හැමෝගෙම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ පිළිවෙතකට අපිට යන්න පුළුවන් වෙන්නේ. අපි රට වෙනුවෙන් ආදරය කරනවා නම් මේක තමයි අපි කළ යුතු දේ කියලා මම විශේෂයෙන්ම විශ්වාස කරනවා. අපි ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා මේ කටයුත්තේදී එකතු වෙන්න. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පණිවිඩයක් සියලු මාධ්‍ය නාලිකා වෙත නිකුත් කර තිබෙනවා. කුරිරු මතවාදයකින් වියුරු වැටුණු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතනයක් කොට අදට වසරකි. මේ සාහසික අපරාධයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතල තුවාල ලැබුවන්ගේ පවුල්වල සමාජිකයන්ට ඉන් බලවත් කම්පනයකට පත් වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට මම මාගේ සංවේගය පුද කර සිටිමි. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 270ක් පමණ දෙනා මරණයට පත් වූහ. 500කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. තුවාල ලැබුවන්ගෙන් ඇතමෙක් පසුව මිය ගියහ.
තවත් අය සදාකාලික ආබාධිත බවට පත් වූහ. ප්‍රහාරයෙන් මියගිය ඉතා වැඩි පිරිස කතෝලික බැතිමතුන් වුවද එය ඔවුන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි. කුමන මතවාදයක නාමයෙන් මෙබඳු මිනිස් ඝාතනය කළද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවකි. පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ බැවිනි. එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදයේ හිස එසවීම අරුමයක් නොවේ. සෞභාගයේ දැක්ම මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් පරිදි මාගේ පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවත් කුමන ආකාරයක හෝ අන්තවාදයට අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවටත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන බවටත් මම මගේ ජනතාවට සහතික වෙමි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට සහ කම්පනයට පත් කතෝලික ජනයා ඇතුළු ශ්‍රී ලංකා වාසීන් වෙත මම නැවත වරක් සංවේගය පළ කර සිටිමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපුටා ගැනීම අවසන්. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. පසුගිය වසරේ පාස්කු ඉරිදා දවසේ ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වෙනිදා ක්‍රිස්තියානි පල්ලි 3කට කොළඹ ප්‍රධාන පල්ලියේ හොටල් 3කට එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික පිරිසක් මිය ගිහින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය සහ තුවාල වුණු පිරිසෙන් බහුතරයක් ජේසුස් වහන්සේගේ උත්ථානය සමරන පල්ලිවල රැස් වෙලා හිටපු බැතිමතු. මේක ආසියාව විතරක් නොවේ ලෝක මට්ටමෙමුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. අද ජාත්‍යන්තර මතකයේ තියෙන 1995 ටෝකියෝ නුවර විෂවායු ප්‍රහාරය, 1995 ඔක්ලහෝමා බෝම්බ ප්‍රහාරය, 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය, 2008 මුම්බයි ප්‍රහාරය වගේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් විනාශකාරී ඒවා නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් වින්දිතෙක් අවුරුද්දකට ආසන්න කාලයක් ජීවිතය වෙනුවෙන් සටන් කරලා මෑතකදී මිය ගියා. ඇතැම් තුවාලකරුවන් තවමත් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ශ්‍රී ලාංකිකයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර අමුතු දෙයක් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව පැවති යුද්ධ කාලයේ අපිට අත්දැකපු ප්‍රහාරවලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණ දිනය ඉලක්ක ස්ථාන සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම් ලිපින ඇඳුම්පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාම එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. කොළඹ අගරාජගුරු අතිඋතුම් මැල්කම් ආදින රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයෙන් මිය ගිය අය සීකරමින් තම නිවාසවල පහනක් දැල්වන්න කියලා සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබූ ආබාධිත තත්ත්වයට පත් වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට එරුවන් සරණයි. දෙවි පීඨ. අප මාධ්‍ය ජාලය පිහිටි කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය ඇතුළු දිවයිනේ විවිධ විහාරස්ථානවල පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් ගාන්ටාර නාද කොට පහන් දැල්වීම අද සිදු වූවා. කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා මත පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් පහන් දැල්වීම සිදු වූවා. එමෙන්ම කළුතර හා ඒ අවට ප්‍රදේශවල විහාරස්ථානවලද පාස්කු දින සැමරුම සිහිපත් කරමින් ආගමික වතාවත් සිදු කළා. මේ
පාස්කු ප්‍රහාරයේ ව්‍යසනයට ගොදුරුණු හැමදෙනාටම විපන් නිරෝගී සුවය ලැබේවා. ප්‍රහාරයේ දියත් කරපු අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට නැනනුවන බුද්ධිය පහළ වෙලා මෙවන් වූ ව්‍යසනයන් අපේ රට තුළ නැවත වතාවක් සිදු නොවන්නට ඔවුන්ට බුද්ධිය පහළ වේවා. ඔවුන්ට නැනනුවන පහළ වේවා. උම්මත්තක ආගමික අන්තවාදයේ පිටු දැකලා නැනනුවනින් යුක්ත ගුණවත් ධාර්මික පිරිසක් බවට පත්වන්නට අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට නැනනුවන බුද්ධිය පහළ වේවා කියලා රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේද පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් මියගිය අයට පින් අනුමෝදන් කිරීම සිදු වූවා. In order to remark, have passed and borne the candles and flowers to the that may they be senior superintendent of the police who say අනගතන අවස්ථාවේදී මතකරනවා අද දින මේ දවසකට පෙර අපේ ශ්‍රී ලංකා දීපේ සිවුරුම දෙනා ඊටම ශෝකයෙන් පත් කළ අවස්ථාවක් වුණු එම විවසනයේදී බියගිය සහ රෝගබාධයටපත් දුකටපත් සියලු දෙනාට සෙත්පතා සහ අනුස්මරණය කර මෙම අවස්ථාව සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපගේ විශේෂ කපටුවේ නායක ස්වාමීන් වහන්සේට මම මෙම ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා හැටියට මාගේ ස්තුතිය පුද කරන්න කැමතියි. එමෙන්ම මෙම ප්‍රදේශයේ එම සිදුවීම් වලින් පසුව කිසිදු පරිගැනීමක් හෝ වෙනත් ප්‍රචාර ක්‍රියාවක් ඇති නොවන ආකාරයට මෙම පළාත මෙහෙයවීමට උපදෙස් දීලා ඒක සහභාගී දක්වපු සියලුම ප්‍රදේශ සභාවේ මහත්ම මහත්මීන්ට මේ ප්‍රදේශ වාසීන්ට සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අප මේව ගත කරන අසුරු පාලන පරිච්ඡේදයේ කොරෝනා රෝගය ව්‍යාප්ත වීම වැළකීමට සියලු මහජනතාවගෙන් අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන ලබන උපදේශ කොන්දේසි රෙගුලාසි අනුව වැඩ කරමින් ඒට සහය දක්වන ලෙස ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නං හෝතු සුඛිතා ඒකානං උපතප්පතේ උන්නමේ උච්ච ඡන්தோ පන්න රසෝ යථා. එමෙන්ම හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදීද මියගිය අය සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් රැකීමෙන් අනතුරුව ගන්ටාර නාද කොට පින් අනුමෝදන් කිරීම සිදු වූවා. ඉතින් බෞද්ධ හැටියට ප්‍රාර්ථනා කරනවා ඉතින් මිනිස්සුන්ට
ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදලේ ගිණුම් ශේෂය රුපියල් මිලියන 769 ඉක්මවා තිබෙනවා. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රුපියල් මිලියන 5ක් උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මහරගම ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රුපියල් මිලියන 5ක් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පරවා හැර චන්ද්‍රරතන නාහිමියෝ රුපියල් මිලියනයක් ස්විට්සර්ලන්තයේ ජුනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද තවලම ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී හල්විටිගල සුජාත ස්වාමීන්ද්‍රයන් වහන්සේ රුපියල් මිලියනයක් ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති ආචාර්ය අතිපූජ්‍ය දිව්‍යාගා යසස්සී නාහිමියෝ රුපියල් මිලියනයක් ඉතාලියේ ශිරන්සිහි සමාධි විහාරාධිපති පූජ්‍යපාද දොඹදඩියේ නන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ රුපියල් ලක්ෂ 2ක් සමාජ ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කළා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85යි 73යි 73යි 73 දරන විශේෂ ගිණුමට ඔබගේ පරිත්‍යාගයන්ද බැර කර හැක. රටපුරා මේ වන විට ශ්‍රීග්‍රයෙන් පැතිරී යන COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන්ට අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය අදත් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේ සිදු කළා. බෞද්ධ රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශය සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය වෙනුවෙන් මා ඔබව මේ ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාර පරිශ්‍රයේ සිට. ඔබ දන්නා කියන කාරණයක් රටට කරදරයක් විපතක් වන්නේ කවර අවස්ථාවකදීද? බෞද්ධ අමාත්‍යාලය ඒ කරදරයෙන් විපතින් පීඩාවට පත් වූ හැමදිනාටම සුව සිත සදන්නට පෙරමුණ අරගෙන ඉදිරිපත් වෙනවා. ඉතින් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වූ රෝගී වූ ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල මේ දින කිහිපය පුරාවටම බෞද්ධ අමාත්‍යාලයේ පිහිටා තිබෙන කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාර පරිශ්‍රයේදී මේ ආකාරයෙන් නිර්මාණය වෙනවා. මේ මාහැඟි පින්කම සන්නිධානය වන්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ අමාත්‍යාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්තේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේගේ සංකල්පයක් පරිද්දෙන් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ තරුණ බෞද්ධ කණ්ඩායම අපේ ශානක මහතා ප්‍රධාන මේ කණ්ඩායම මේ දින කිහිපය පුරාවටම විහාරස්ථානට ඇවිල්ලා ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා මේ ආරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය කරලා වෛද්‍යවරුන්ට ලබා දෙනවා. ඉතින් සදැහැති ඔබත් නිවසේ සිට මේ කර්තව්‍ය වෙනුවෙන් ලබා දෙන සහයෝගයත් බෞද්ධ අමාත්‍යාලයේ අපේ ඉතාමත්ම අගයකට සලකනවා. ඉතින් නැවතත් සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් බෞද්ධ රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරියට මම විමුක්ති ශ්‍රී කුරුප්පත් සමගින් සදීපනතර කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාර පරිශ්‍රයේ සිට. එමෙන්ම මෙම ඇඳුම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ ලබා ගැනීමට පාක්‍රෝහල විසින් මුදල් පරිත්‍යාග කිරීමක්ද අද සිදු වූවා. ලෝකෙටම ව්‍යසනයක් වෙලා තිබුණ COVID-19 මේ වෙනකොට ලංකාවටත් තර්ජනාත්මක තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ පොදු දේවල් වලටත් ඒ වගේම අසරණ වෙච්ච අයටත් උදව් කරන්න මූල්‍යම ආධාරයක් විදිහට අපිත් නාරයන්පිට පාක්‍රෝහලෙන් මේ වෙලාවේදී මූල්‍යම ආධාරයක් කරන්න හිතුවා බෞද්ධ නාලිකාව වෙත. අද දිනේත් දිවයිනේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන විවිධ ආයතන වෙත බෞද්ධ අමාත්‍යාලයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම සිදු වූවා. ප්‍රදීප් නිශාන්ත සිල්වා සභාපති සමස්ත ලංකා පළාත් සභා සංවිධානය. ඇත්තටම මේ අවස්ථාවේදී බෞද්ධ නාලිකාවටත් ඒ වගේම ආසිර මහත්තයාටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කොරෝනා රෝගය සම්බන්ධව අටයුතු කිරීමේදී ගිලන් අතර යුතුවා වගේම සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල සහ සෞඛ්‍ය ආයතන වල කරන සියලුම වියතුරන් ඍජුවම ඒ සේවාවට සම්බන්ධව කටයුතු කරනවා.
අපිට මීට ප්‍රථම ඇත්තට මාක්ස් එකක් විතරයි රියදුරාට ලබලා දීලා තිබ්බේ. ඒ පිළිබඳව අපි බෞද්ධ නාලිකාව දැනුවත් කරාන් පස්සේ අපිට අප්‍රේල් මාසයේ පොහොය දිනේදීත් අපිට ආරක්ෂිත ඇඳුම් කටළු ප්‍රමාණයක් ලැබුණා. පළවෙනි වතාවට මට පුළුවන් වුණා ලංකාව පුරාම සිටින සෞඛ්‍ය රියදුරන්ට ගිලන්රත රියදුරන්ට ඒ ලැබුණු ප්‍රමාණය විධිමත්ව බෙදා හරින්න. ඉන්පස්සෙ මම ඒ අවස්ථාව නැවත වතාවක් ආශිර්වාද මාත්‍ර දැනුම් දුන්නාට පස්සේ අද දිනේදීත් අපිට ආරක්ෂිත ඇඳුම් කටළු ප්‍රමාණයක් ලැබුණා. ඇත්තටම අනාරක්ෂිතව රාජකාරී කරපු අපේ රියදුරු මහතුන්ට මේක ලොකු අවස්ථාවක්. ඒ නිසා මම බෞද්ධ නාලිකාවට වගේම වාහන ආයනකරුවන්ගේ සංගමේ ආශිර්වාද මාත්‍යාට ස්තුති කරනවා. අද විශේෂයෙන්ම මාතර ප්‍රදේශයේ මාතර ආරෝග්‍ය ශාලාවට වගේම ගිලන්රත පදවන රියදුරු ආදී අයට අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ රාශියක් විශේෂයෙන්ම පරීක්ෂා කරන්නට යෙදුණා. විවිධ විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන බෞද්ධ නාලිකාවේ ගරු අපේ සභාපති ස්වාමීන් වහන්සේ පොළොන්නරුවේ වජිරඥාන හාමුදුරුවෝ ප්‍රධාන කොටගෙන ඒ වගේම වාහන ආනයනකරුවන්ගේ අපේ සභාපතිතුමාට සම්පත් මෙතුමාණන් මේ වගේම අපේ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කරමින් එතුමා සම්බන්ධ කරමින් විරත්නායක මහත්මයා පිළිකොට මේ පිරිස ඉතවසෙන්ම කියන්නට ඕන කොරෝනා වුණ රෝගය මේ අපේ ලංකාවට ඇතිවෙච්ච දා ඉඳලා මේ දක්වාම අපි අතිගරු ජනාධිපතිතුමාගෙන යන ක්‍රියා මාර්ගයටත් ඒ වගේම විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමාගෙන යන මේ ව්‍යාපාරයටත් ශාල අතහිත දීමක් ලබා දෙමින් මේ සත්කාර මෙහෙය සිදු කරන කාර්යයේදී විශේෂයෙන්ම බෞද්ධ නාලිකාව මාධ්‍ය ආයතනයේ හැටියට අපේ සභාපති හාමුදුරුවෝ පොළොන්නරුවේ වජිරඥාන හාමුදුරුවෝ මෙහි මූලිකත්වය අරගෙන මේ ස්ථානයේ සම්පූර්ණ මේ ඇඳුම් ඒ වගේම විවිධ අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල් මේ ස්ථානයේම පිරිස මෙහෙवला ඒවා මහමින් විවිධ ආයතන වලට පරිත්‍යාග කරන අතරේම ඊට විශේෂයෙන්ම දායකත්වයේ ලබා දෙමින් නොඑක අනුග්‍රහකත්වයන් ලබා දෙමින් අපි සඳහන් කරන්නට ඕන වාහන ආනයනකරුවන්ගේ ගරු සභාපතිතුමා ආශිර්වාදතුමාණන් ශාල වශයෙන්ම මේ වනකොට මේ වසංගත රෝගයේ මේ රටට උදා වෙච්ච දා ඉඳලා ඇති වෙච්ච දා ඉඳලා ආරෝග්‍ය ශාලාවන් වලට ඒ වගේම වෛද්‍යවරුන්ගේ පරිහරණයට හෙද කාර්ය මණ්ඩලයන්ගේ පරිහරණයට ඒ වගේම ඊට ආරෝග්‍ය ශාලාවන් වල කටයුතු කරන කනිෂ්ඨ සේවයේ ඉඳලම ඉහළ සේවයේ දක්වාම විවිධ වූ අවස්ථාවන් සපුරා ළමින් කරන මෙහෙවර පිළිබඳව අපි විශේෂ වශයෙන් සිහිපත් කරන්නට ඕන වගේම අපි අගයමක් කරන්නට ඕන. ඉතින් මේ වෙලාවේදීත් දවස් ගානේම මේ කටයුතු පිළිබඳව සොයා බලමින් ඒ සෞඛ්‍ය අංශයටත් ඒ වගේම රජයටත් බාහිර වශයෙන් ලබා දෙන්නට පුළුවන් මේ සත්කාර මෙහෙවර ඉතාමත්ම පුළුල් ලෙස මේ දක්වාම පසුපසින් ඉඳගෙන මේ සේවා හැටියට සපයනවා. එත වශයෙන්ම මේ පිළිබඳව අපි විශේෂයෙන්ම අපේ ගෞරවයේ ස්තුතිය ප්‍රණාමය පුද කරන්නට ඕන. මේ පින අපි අනුමෝදන් කරන්නට ඕන මේ සියලු දෙනාටම. ඒ වගේම විශේෂයෙන්ම මේ කාර්යභාරය තුළදී මේ මාධ්‍ය ආයතනයක් හැටියට බෞද්ධ නාලිකාව අපේ හාමුදුරන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ කාර්යභාරය දිගටම මේ රටින් මේ රෝගයේ තුරන් වෙන තුරුම අඛණ්ඩ ක්‍රියාවලියක් විදියට මෙම ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සමස්ත රටේම පොදු මහත් ජනතාවගෙන් අපි මෙම කාර්යභාරයට ඔබත් සම්බන්ධ වෙන්න, දායක වෙන්න, ඒ වගේම ඔබෙන් ලබා දෙන්න පුළුවන් ආධාරෝපකාර මේ ආයතනයන් වලට ලබා දීලා තවත් මේ කටයුතු වඩා හොඳින් කරගෙන යන්නට අවශ්‍ය සහයෝගය ලබා දෙන හැටියට මේ වෙලාවේදී අපි අත් වශයෙන්ම සිහිපත් කරනු ලබනවා. ඒ නිසා අපි රජයට ලබා දෙන්න පුළුවන් ශක්තිය, ධෛර්යය මේ ආකාරයෙන් ලබා දීලා හැකි ඉක්මනින් මේ රට මේ රෝගීන් මුදවාගෙන ජනතාවට සුවසේ ජීවත් වෙන්න පුළුවන් හොඳ පින් බිමක් හැටියට කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දීම අපි කාගේ යුතුයකම වගේම වගකීමයි. නිසා මේ රජයට විතරක් මේ බර දීලා නැත්නම් ත්‍රිවිධ හමුදාවට පමණක් මේ බර දීලා නැත්නම් සෞඛ්‍ය අංශයට පමණක් මේ බර දීලා අපි පැත්තකට වෙලා බලන් ඉඳීම ඇත්තටම සුදුසු වන්නේ. මේ වගේ බෞද්ධ නාලිකා අපේ සභාපති හාමුදුරන් වහන්සේ වැනි මේ විශාල මෙහෙයක් කරන හාමුදුරන් වහන්සේලාට ඒ වගේම වාහන ආනය කරවන්ගේ අපේ සභාපතිතුමා ආසිරි මෛතුමාණන් බොහොම ලොකු ශක්තියක් තවත් ඔහුගේ සහායක වශයෙන් අනුග්‍රහක බෞද්ධ සපයාගෙන විශාල මෙහෙයක් මේ වෙනුවෙන් සිදු කරන බව විශේෂයෙන්ම අප විසින් සඳහන් කරන්නට ඕන. ඒ අනුව මේ කාර්යය තව තවත් ඉදිරියට කරගෙන යන්නට ඔබේ සහයෝගය, ආධාරය, උපකාරය මෙම මාධ්‍ය ආයතන හැටියට බෞද්ධ නාලිකාවට ලබා දෙන හැටියට මේ වෙලාවේදී සිහිපත් කරනු ලබනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.